අයිබෝවන් අපේ මහුමා හිතන YouTube වීඩියෝ channel එකට ඔයගලන් සාදරයෙන් පිළිගන්නවා. මම අද කතා කරන්න අදහස් කරේ මිනුම් පටිය පිළිබඳව. ටේප් එකේ මිනුම් ගණනය කරන්න නම් අපි ඒකක පිළිබඳව දැනගෙන ඉන්න ඕන. ටේප් එකේ එක පැත්තක තියෙනවා අඟල්. ලොකුවට ඉලක්කම් දාලා තියෙන පැත්ත. අනිත් පැත්තේ තියෙනවා සෙන්ටිමීටර්. ඔයාලා දන්නවා කුඩාවට දාලා තියෙන සෙන්ටිමීටර්. එහෙමනම් අපි මහුම් වලදී මම පාවිච්චි කරන්නේ අඟල් කියන එකකය. අඟල් වලින් යාලයකට අඟල් කොච්චර තියනවද කියලා. ඔයාලා මූලික මිමි ගණනය දැනගෙන ඉන්න ඕන. යාලයට අඟල් 36ක් තියෙනවා. එහෙමනම් මීටරයට අඟල් 39ක් තියෙනවා. මේ මිමි දෙක ප්‍රධාන මිමි මූලික බැහුම් පාඨමාලාවේ. දෙමෝස්තර වලට යන්න නම් මූලික දැනුමක් අපිට තියෙන්න ඕනේ. අපි බලමු යාල සහ මීටර වල වෙනස. බලන්න වෙනස. දැන් ඔයාලා බලන්න මේ රූප සටහන දිහා. යාලෙද ලොකු මීටරේ. එහෙමනම් ඔයාලට හොඳට පේනවා යාලෙට අඟල් 36යි ඊට වඩා පොඩ්ඩක් වැඩි මීටරේ. එහෙමනම් මෙතන බලමු වෙනස. 39න් 36ක් අඩු කරාම අඟල් 3ක වෙනසක් නේද තියෙන්නේ. එහෙමනම් ඔයාලා දන්නවා අපිට යාල වලින් ගන්නත් පුළුවන් දෙයිමනින්න මීටර වලින් ගන්නත් පුළුවන්. එහෙනම් සමහර ඇඳුම් වලට මම පාවිච්චි කරන්නේ යාල 2යි 3යි ඒ ආකාරයෙන්. සමහර ඇඳුම් වලට මම කියනවා මට මීටර 3ක් ඕනි මේ ඇඳුම අහන්න. කඩේකට ගිහිල්ලා රෙඩි මිලදී ගන්නකොට මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ ඒකක පාවිච්චි කරන්න. කෙනෙක් ඉනවට මිනුම භාගයක් එනවනම් එහෙම නැත්නම් කාලක් තුන් කාලක් එනවනම් දශම වලින් එනවනම් අන්න ඔයාලට ගැටලුවක් එනවා. සමහර වෙලාවට ඔයාලා කරන්න ඇත්තේ තාම මම ආධුනික නම් අනේ කමක් නෑ චුට්ට අඩු කරලා දානවා. එහෙම නැත්නම් කමක් නෑ තව භාගයක් එකතු කරනවා. සමහර ඇඳුම් වලට එහෙම බෑ. ඔයාලට මේ පාඩමේදී අනිවාර්යයෙන්ම මේ පුංචි එකකේ දැනගන්න ඕන අඟලක වෙනස අඟලක තියෙන වටිනාකම. එහෙම නැත්නම් අපි මහන ඇඳුම් වල ඇඟේ ගානටම ෆිට ඔන් කරගන්න ඕනි නම් ඔයාලා අනිවාර්යයෙන්ම මෙන්න මේ අඟලේ වටිනාකම දැනගෙන ඉන්න ඕන. මේ අඟල අපිට විවිධ ක්‍රම වලින් පෙන්වන්න පුළුවන් අඟලේ ඇතුළේ සැඟවුණු රහස්. අපි එහෙනම් බලමු මිනුම් පටියේ සැඟවුණු රහස් මොනවාද කියලා. මේ ටේප් එකේ හැමතැනම අඟල් තියනවා නේද? ඔයාලට කැමති දැනකින් අඟලක් තෝරගන්නකෝ. මේ අඟල ඇතුළේ තියෙනවා ටිකක් දිගට ඉරි කෑල්ලක් එහෙම නැත්නම් ඊට වඩා ටිකක් අඩුවෙන් ඊළඟ කුඩා ඉරි කෑලි කීපයක්. මම අද කතා කරන්නේ මෙන්න මේ කියන කුඩා ඉරි කෑලි ඊළඟට ටිකක් දිගට පේන සහ හරියටම ටේප් එකේ අඟල මැද තියෙන කොටස් මෙන්න මේ කොටස් ඔයගොල්ලන්ට නිවැරදිව වටහා ගන්න පැහැදිලි කිරීමක් තමයි මේ මිනුම් කඩියෙන් මම අද කරන්නේ. හොඳයි අපි එහෙමනම් මුක්ස්රාන් වගේ පැහැදිලි කරගමු. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ යම් කිසි ප්‍රමාණයක මේ විදිහට දිග ඉරක් ඇඳ ගන්න. ඒකේ දෙපස මේ විදිහට කොටස් දෙකක් කණු දෙකක් වගේ ලකුණු කරගන්න. ඊළඟට හරියට මේ දෙකේ හරි මැද්ද මොන ලකුණු කරනවා. මේ කණු දෙකට වඩා පොඩ්ඩක් පහළින් තමයි මේක ලකුණු කරන්නේ. ඊළඟට මේ කොටස් දෙකේ මැදින් ආයෙත්ම කොටසක් ලකුණු කරනවා. ඒක ඊට වඩා පොඩ්ඩක් කුඩාවට තියෙනවා. මේ දෙක මැදින් මම කොටසක් ලකුණු කරනවා. ඒ හැම එකටම මේ විදිහට සමාන විදිහට මිනුම් කරගන්න. ඊට පස්සේ මේ දෙක මැදින් මම තව එක පොඩි කණුවක් අඳිනවා. එහෙමනම් හැම එකේම මැදින් ඔයාලා කණුවක් ඇඳගන්න. සමානව යන්න ඕනි. පරතරේ සමානයි. මෙතන සමානයි. මේ තියෙන්නේ අපි ඇඳගත්ත අඟලක රූප සටහන. එහෙමනම් අපි මේක නම් කරමු. අඟලකට කොටස් කීයක් තියෙනවද කියලා බලන්න නම් අපි මේක නම් කරන්න. මෙන්න මේ පොයින්ට් එකේ ඉඳන් මෙතනට තියෙන ප්‍රමාණය 1 පොයින්ට් එකයි. මම මෙතන 1 කියලා ලියනවා. මෙතන ඉඳන් 2යි. හොඳට බලා ගන්න. 3යි ඊළඟ පොයින්ට් එකට 4යි ඊළඟ පොයින්ට් එකට 5යි 6යි 7යි 8යි මේ බලන්න එක අඟලකට තියෙනවා පොයින්ට් 8ක්. මෙන්න මේ පැහැදිලි කිරීම තමයි මම ඔයගලන්ට කරේ. එහෙමනම් මෙන්න මේ එක ඉරි කෑල්ලක් අතර දුරට අපි කියනවා පොයින්ට් 1යි කියලා. එහෙමනම් මෙතන තියෙන්නේ සෑම ඉරි කෑල්ලක් අතරම පොයින්ට් 1ක්. ඒ වගේ 8ක් එකතු වෙලා තමයි එක අඟලක් හැදෙන්නේ. මේ එක ආකාරයෙන්. තවත් ආකාරවලින් අපිට මේ ටේප් එකේ අඟල පැහැදිලි කරන්න පුළුවන්. අපි යන් ඊළඟ කොටසට. එහෙමනම්
ඊළඟ කොටසට යන්න කලින් ඔයාලා මේකට chart එකක් හදා ගන්න ඕනේ මේ point පිළිබඳව. අපි chart එකක් මගින් පැහැදිලි කරගමු. මේක ඇත්තටම පුරා වටිනා පාඩමක්. ඒ නිසා ඔයාලා මේක අනිවාර්යෙන් පිටපත් කරගන්න ඕනේ. අපි point ගැන කතා කරා. එහෙමනම් මෙතන තියෙන පරතරේ point 1යි නම් point 2ක් එකතු වුණාම අඟල් කාලයි 4න් 1යි. දැන් තව point එකක් එකතු වුණාම කාලයි point 1යි. point 1යි කියලා පෙන්නනවා අපි භාග වල පොඩි ඉරිකැලේ. මේ කියන කාලේ කොටස් දෙකක් එකතු වුණාම තමයි භාගය හැදෙන්නේ. ඔයාලා භාග ගණන් දන්නවා. මම පොඩ්ඩක් මතක් කරගෙන යන්නම්. ඒතර භාගයයි තව එක point එකයි කියන්නේ භාගයයි point 1යි පොඩි ඉරිකැලේකින් ඊළඟට කාලේ කොටස් තුනක් කියන්නේ 3 කාලයි 4න් 3යි. මෙතන ආයි point එකක් එකතු වෙනවා. එතකොට 3 කාලයි point 1යි. එහෙමනම් මේ point එකත් එකතු වුණාම අපි අඟලේ සීමාවට ඇවිල්ලා. එහෙමනම් අපි කියනවා මෙතන 1 අඟලයි. එහෙමනම් මෙතන මම ලියලා පෙන්නනවා 1 අඟලයි. එහෙම නැත්නම් අඟලේ සීමාව. අඟලේ සීමාව. දැන් මෙතන ඔයගොල්ලන්ට ගැටලුවක් කියනවා. දැන් මම කාල භාගේ 3 කාල ගැන විතරයි කතා කරේ. මේ point එකක් කියන්නේ මේ කාලත් අපිට පුළුවන් දෙකට බෙදන්න. ඒ කියන්නේ මේ බලන්න කාල කියන තැන point එකක් තියෙනවා. එහෙමනම් ඒ කාල දෙකට බෙදුවට පස්සේ 8න් පංගුවක් බවට පත් වෙනවා. එහෙමනම් මෙතන කොටස වෙන්නේ 8න් 1යි. ඔයාලට මතක ඇති අපි ඉස්සර මේ point එකට කිව්ව තව නමක් තියෙනවා. නූල කියලා කියන්නේ 8න් 1කටද නේද? විදුලි කර්මාන්තයේදී දැන්ටත් අහලා තියෙනවා මෙතන නූල් 1යි නූල් 2යි එහෙම කතා කරනවා. දැන් අපි මේ විදිහට කතා කරන්නේ නැහැ මම නේද? මම ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරේ දැනුවත් කිරීමක්. එහෙනම් මේ කොටසට අපිට පුළුවන් කියන්නේ 8න් 1යි කියලා. එහෙමනම් මෙන්න මේ කොටස් භාග ගණන් ඔක්කොම එකතු වුණාම නැත්නම් point 8ක් එකතු වුණාට පස්සේ තමයි අඟලේ සීමාව අපිට හැදෙන්නේ. එහෙමනම් අපි මේක භාග වලින් පොඩි සටහනක් දාගමු ඔයගොල්ලන්ගේ මතකයට. point 1යි කියන්නේ 8න් 1යි. इधर point 2යි කියන්නේ 4න් 1යි. මෙතන point 3ක් කියන්නේ 4න් 1යි point 1යි කියලා මම පෙන්නලා තියෙනවා. ඊළඟට point 4ක් කියන්නේ 2න් 1යි භාගයයි. ඊළඟට තව point එකක් එකතු වුණාම භාගයයි point 1යි. අපි මේ වගේ ඉරිකැලි කොටස් දෙකක් දාන්නේ අඟලක් පෙන්නන්නේ. එහෙනම් එකක් දාන්නේ point එකක් පෙන්නන්නේ. ඊළඟට 6වෙනි point එක කියන්නේ 3 කාලයි. අපි 3 කාලට භාග වලින් කියනවා නම් 4න් 3යි. තවත් point එකක් එකතු වෙනවනේ නේද? එතකොට 3 කාලයි point 1යි. point එක මෙතනින් දාන්න. අවසාන point එක එකතු වුණාම අපි එක අඟලයි තෝරගත්තේ. ඒකේ අවසාන point එක එකතු වුණාම අපි කියනවා අඟලේ සීමාව 1. අඟලේ සීමාවට ඇවිල්ලා තියෙනවා. එහෙමනම් ඔයාලට මම දැන් ක්‍රම දෙකක් කියලා දුන්නා point වලින් සහ භාග වලින්. අපිට ඊළඟට කැලේකින් ඔයගොල්ලෝ මේ ගාණක් බෙදනවා නම් මෙහෙම හිතමු. ඔයාලගේ ඉනවට මිනුම මම කියනවා 20යි භාගයයි කියලා. උදාහරණ ඉනවට මිනුමක් 20යි භාගයයි. ඒ 20යි භාගය අපි 4ෙන් බෙදන්න ඕන. අපි මහුම් වලදී ඉනවට බෙදන්නේ 4ෙන්, උරහිස බෙදන්නේ 2කින්. සමහර මිනි දිනවා 2කින් බෙදන්න, සමහර මිනි දිනවා 4ෙන් බෙදන්න. එහෙම වුණොත් ඔයාලට හැමතිස්සෙම රවුන්ඩ් ගාණක් කියන්නේ නැහැනේ. රවුන්ඩ් ෆිගර් එකක් කියන්නේ මොකද්ද? භාග points දශම එහෙම නැති වෙලා එන එක රවුන්ඩ් ෆිගර් එකක් කියන්නේ. එහෙමනම් 6යි කාල 6මාර එහෙම නැත්නම් 6යි 3 කාල ඔය වගේ. එහෙම නැත්නම් දශම 1යි 2යි 5. මෙන්න මේවා කිව්වම ඇඳුම් කපනකොට සමහර අය අකමැති වෙන්නත් පුළුවන්. නමුත් හරීම සුළු දෙයක්. මේ ක්‍රමය පාවිච්චි කරොත් ඔයාලට ගොඩාක් ලේසි ඇඳුම් කපන්න. එහෙනම් අපි ඒකත් ඉගෙන ගමු. මම ඉස්සෙල්ලාම ඔයාලට දශම ස්ථාන වලට chart එක දෙන්න කලින් අපි ඉනමිනුමක් අරන් ගණනය කරලා බලමු අපිට ඒ වගේ ගණන් එනවද කියලා. මම කලින් කතා කරා වගේ මම මේක මකනවා. ඔයාලා මේක පොඩ්ඩක් නෝට් එක දාගන්න. ඉනවට මිනුම. ඉනවට මිනුම බෙදීම 4. මම මෙතන ඉනවටට ආදේශ කරනවා 20යි භාගය. මම මෙතන දශම භාගය කියන්නේ දශම 5යි. මේ බලන්න භාගය කියන්නේ දශම 5යි. එහෙමනම් බෙදීම 4. මෙන්න මේ ගාන අපි බෙදලා බලමු. හැමෝටම මතකයි දීර්ඝ බෙදීම. මම ඔයාලා කාටත් ලේසි වෙන දීර්ඝ බෙදීමෙන් මේ ගාන හදලා පෙන්නන්න. 20යි දශම 5.
බෙදන්න ඕන 4. මේ බලන්න 7. 4ට දෙවරක් නෑ බිංදුවයි. බලන්න 20ට 4 ඒවා 5යි. අපි දශම තිත මෙතනින් තියනවා. 4 වරක් 5 20යි. ඉතුරු නෑ. අපි මේ 5ට බලන්න ඕනේ 4 වරක්. එහෙමනම් 4 වරක් 1 4යි. අපි මේ 5 මෙතනට ගමු. 4 වරක් 1 4යි. මෙතන එකක් ඉතුරු වෙනවා. ඒකටත් අපි තව බිංදුවක් ගන්න ඕන. එකක් ඉතුරුයිනේ. එහෙනම් මෙතන 4 වරක් කීයද? 2යි. 4 වරක් 2 8යි. දැන් මෙතන දෙකක් ආයෙ ඉතුරු වෙනවනේ නේද? 10න් 8ක් 2යිනේ. එහෙමනම් අපි තව බිංදුවක් ගමු. එතකොට 4 වරක් 20ට නැවතත් 5යි. මේ බලන්න. දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ මම මෙතන 20 කියන්නේ රෞපික එකක්නේ. එහෙමනම් මෙතන 20 4න් බෙදුවම 5යි ආවේ. ඒ වගේම දශම 5 4න් බෙදුවම දශම තිත එහා පැත්තෙන් 1යි 2යි 5යි. මේ 1යි 2යි 5 සමානයි අපි කතා කරපු මේ පොයින්ට් එක. මේ පොයින්ට් එක කියන්නේ 1යි 2යි 5. දැන් මේ මම ඔයගලන්ට පැහැදිලි කරේ දීර්ඝ බෙදීමකින්. එහෙමනම් අපි මේ උත්තරේට දාගමු. අපිට ආව උත්තරේ තමයි අඟල් 5යි දශම තිත එහා පැත්තේ 1යි 2යි 5. එහෙම නැත්නම් පොයින්ට් 1යි. මේ විදිහට තමයි අපි දීර්ඝ බෙදීමකින් මම හදලා බෙන්නේ පහසු වෙන්න. අපිට ඕන තව එක ගාණක් ඔයාලට හදන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට ගණන් හදන එක ඇත්තටම හරියම සිම්පල්. එහෙමනම් අපි තව ගාණක් හදමු. මම මේක මකන්නම්. ඊළඟට මම ගන්නවා ඉනවට 21. 21 බෙදීම 4. මේ බලන්න 4 වරක් 5 මෙතන නැහැ. 4 වරක් 5 20යි. මෙතනින් එකක් ඉතුරුයි. දශම තිත මෙතනින් තිබ්බා. ඊට පස්සේ මේ එකට අපි බිංදුවක් ගත්ත 10යි. එතකොට මෙතන වෙන්නේ 4 වරක් 2 8යි. එතකොට අපි 10න් 8ක් අඩු කරාම 2යි නැවත බිංදුවක් ගන්නවා. එතකොට 4 වරක් 5 20. මේ බලන්න. දැන් අපිට උත්තරේ ආවේ අඟල් 5යි දශම තිත එහා පැත්තේ 2යි 5. දශම 2යි 5යි කියන්නේ කාලයි. මේක ඔයාලා කවුරුත් දන්නවා. මේකෙන් 4න් 1යි කියන්නේ කාලයි. එහෙනම් අපිට පොයින්ට් 1යි කියන්න පුළුවන්. මේ බලන්න කොච්චර ලේසිද කියලා. පොයින්ට් 2යි කියන්න පුළුවන්. එහෙම නැත්නම් අඟල් කාලයි කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් දශම 2යි 5යි. ඔයගොල්ලන් කැලේකින් මේක බෙදාගත්තොත් ඉන්නේ මෙන්න මේ වගේ උත්තරයක් තමයි ඔයගොල්ලන්ට දිස් වෙන්නේ. නේද ස්ක්‍රීන් එකේ. එහෙමනම් ඔයාලට කොයි විදියකින් හරි මේක බෙදා ගන්න පුළුවන්. එහෙමනම් ගණන් හදන එක අමාරු නැහැ. මම බැරි කෙනෙකුට මම ටේප් එක නවල කොහොමද ගන්න කියලා කියලා දෙනවා. අපි එහෙනම් මේ chart එකක් හදලා ඉමු. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මේකයි චුට්ටක් බලලා ඉමු. අපි ඊළඟට බලමු හදපු පළවෙනි ගාන. ඊළඟට මිනිමම 20යි භාගය කිව්වම අඟල් 5යි දශම 1යි 2යි 5යි. ඒ කියන්නේ එක පොයින්ට් එකයි. ඊළඟට 21 ගත්තම දශම 2යි 5ක් අඟල් 5ක් එක්ක. මම මෙතන පෙන්නුවේ මම ඊළඟට මිනිමම වැදගත් වෙන්නේ අපිට 4න් බෙදුවට පස්සේ එන දශම ස්ථාන එනවද නැද්ද කියලා බලන්න. කෙලින්ම කෙනෙක්ගේ ඊළඟට 20ක් තිබ්බනම් දශම ස්ථානේ ඉන්නේ. අන්න එහෙමනම් රවුන්ඩ් ෆිගර් එකක් කියලා අපිට කියන්න පුළුවන්. එහෙමනම් මේ වගේ ඔයගොල්ලෝ තව ටිකක් පුහුණු වෙන්න ඊළඟට මිනුමට ආදේශ කරන්න විවිධ මිනු. අපි ඊට 22යි භාගයේ ඒ වගේ 36 අමාර නේද? ඒ වගේ දාලා ඉවරලා ඔයගොල්ලෝ ගණන් හදලා බලන්න. මම මේක මකනවා. අපි ඊළඟ chart එකට යමු. ඔන්න මම ඔයගලන්ට අද ගණන් පාඩමකුත් කියලා දුන්නා. හරි. එහෙනම් අපි ඊළඟ එකට එමු. දශම තිත එහා පැත්තේ පොයින්ට් 1යි කියන්නේ 1යි 2යි 5. දැන් අර මම දුන්න ගණන් මේ විදිහටම හදලා බැලුවා නම් දශම ස්ථාන වෙන වෙන විදිහ ඔයගොල්ලන්ට හොඳට තේරෙනවා. පොයින්ට් 2ක් කියන්නේ කාලයි. කාලයි කියන්නේ දශම ස්ථාන එහා පැත්තේ 2යි 5යි. ඊළඟට කාලයි පොයින්ට් 1යි කියන්නේ දශම ස්ථාන එහා පැත්තේ 3යි 7යි 5යි. ඊළඟට භාගයයි කියන්නේ දශම 5යි. ඊළඟට අපි ඊළඟ එක බලමු. භාගයයි පොයින්ට් 1යි කියන්නේ දශම ස්ථාන එහා පැත්තේ දශම 6යි 2යි 5යි. ඊළඟට 3 කාලයි. 3 කාලයි කියන්නේ
4න් 3යි. දශම ස්ථානය එහා පැත්තේ එනවා 7යි 5. ඊළඟට 3 කාලයි පොයින්ට් 1යි. 3 කාලයි පොයින්ට් 1යි කියන්නේ දශම තිත එහා පැත්තේ එනවා 8යි 7යි 5. දැන් කීයද? දශම ස්ථාන තියනවද? දශම ස්ථාන නැහැ. එහෙමනම් අපිට කියන්න පුළුවන් අපි නැවතත් අගලේ සීමාවට ඇවිල්ලා. මම මෙතන අකුරෙන් ලියන්නම්. අගලේ සීමාව. එහෙම නැත්නම් අඟල් 1යි කියලා අපිට කියන්න පුළුවන්. එහෙමනම් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මෙන්න මේ කියන chart එකේ වටිනාකම. පොයින්ට් වලින් දැනගත්තා, භාග ගණන් දැනගත්තා, ඒ වගේම දශම ස්ථාන දැනගත්තා. මෙන්න මේ සීමාවෙන් ඉඳන් මම මෙතනට ඊතලයක් මේ විදිහට දාලා මේ පැත්තට මෙහෙම ඊතලයක් දාලා අඟල් 1 මේ තියෙන්නේ අපි අද හොයපු අඟලේ රහස. දැන් මේ අඟල ඇතුලේ අපිට මිනුම් කොච්චර කරන්න පුළුවන්ද නේද? මිනුම් ප්‍රමාණයක් තියෙනවද? බලන්න. අපිට මේ අඟලේ ඇතුලේ වටිනාකම් රැසක් දැනගන්න හම්බුණා. ඔයාලා ගණන් හදනකොට ඔයාලට මේ වගේ පිළිතුරු එන්න පුළුවන්. මේ chart එක අනිවාර්යෙන් පිටපත් කරගන්න. අපි කලින් කතා කරා මේ ටේප් එකට අඟල් කීයක් තියෙනවද, සෙන්ටිමීටර කීයක් තියෙනවද කියන ඒවැ මිමි ප්‍රමාණ. එහෙමනම් අපි දැන් බලමු. මෙතන මම ඔයාලට පෙන්නලා තියෙනවා වර්ග දෙකක මිනුම් පටි දෙකක්. එහෙම නැත්නම් ටේප් දෙකක්. එක ටේප් එකක තියෙනවා අඟලකට කොටස් 8ක්. ඊළඟ ටේප් එකේ තියෙනවා අඟලකට කොටස් 16ක්. එහෙමනම් දැන් අපි බලමු අඟලක තියෙන කොටස් 8 මොනවද? අඟලේ තියෙන කොටස් 16 මොනවද? මේ බලන්න සෑම ටේප් එකකම මේ වගේ ක්ලිප් එකක් තියෙනවා ඇල්මිනියම්. එහෙමනම් අපිට මෙතන අඟල හරියටම පේන්නේ නැහැනේ කොටස් වෙලා තියෙන විදිහ. අපි ඒ නිසා අඟල් හැටේ ටේප් එකෙන් කැමති අඟලක් තෝරගමු. ඊළඟට අපි බලමු මේ ටේප් දෙකේ වෙනස. එක අඟලක් මම මෙතන තෝරගත්තා 20 ඉඳන් 21ට. මෙතන මේ ටේප් එකේ 20 ඉඳන් 21ට. මේ බලන්න. මෙතන කොටස් 8කට බෙදලා තියෙනවා. ඒ කියන්නේ 8න් පංගුව. 20 ඉඳන් මෙතන එක කොටසකට අපි කියනවා 1යි කියලා. පොයින්ට් 1යි. 8න් 1යි, 8න් 2යි, 8න් 3යි, 8න් 4යි, 8න් 5යි, 8න් 6යි, 8න් 7යි, 8න් 8යි. 8න් 8යි කියන්නේ එක අඟලයි. මේකේ බලමු කොහොමද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි. එහෙනම් මේ අඟලට කොටස් 16ක් තියෙනවා. 16න් පංගු තමයි මේකේ තියෙන්නේ. එහෙමනම් මෙතන පොයින්ට් 1යි කියන්නේ දශම ස්ථාන වලින් කියනවා නම් දශම 1යි 2යි 5යි. එක පොයින්ට් එකක් 8න් එක පංගුවක්. 16න් එක පංගුවක් කියන්නේ මෙන්න මේ කුඩා ඉරි කෑල්ල ඉරි කොටස දශම 0.6යි 2යි 5යි. ඒ කියන්නේ තවත් විදිහකට මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දුන්නොත් මෙන්න මේ කියන 8න් එක නැවත වරක් දෙකට බෙදුවට පස්සේ තමයි එහෙම නැත්නම් දශම 1යි 2යි 5 දෙකට බෙදුවට පස්සේ තමයි මෙන්න මේ කියන කුඩා කොටසේ අගය ලැබෙන්නේ. දශම 0.6යි 2යි 5යි. එහෙම නැත්නම් අපි කියනවා 16න් 1යි. කුඩාවටම සමහර වෙලාවට අපිට මේ වගේ මිනුමකුත් එන්න පුළුවන්. බොහෝ වෙලාවට මේ මිනුම් එනවා අඩුයි. නමුත් අපි දැනුමට එකතු කරගන්නත් මේ ක්‍රමේ හොඳයි. ටේප් එක උදව් කරගෙන ඉනවට මිනුමක් 4න් බෙදෙන විදිය. අපි එහෙමනම් ටේප් එක නවලා ඉන වට මිනුමක්. ඒ කියන්නේ වට මිනුමක් කොහොමද 4න් බෙදාගන්නේ කියලා බලමු. එහෙම නැත්නම් 2කින් බෙදන්නේ කොහොමද කියලා බලමු. මම කලින් උදාහරණෙම මේකට ගන්නම්. එතකොට ඔයගොල්ලන්ට මේ මිනුම් පාඩමේ සියලුම දේ හොඳින් වැටහෙනවා. මේ තියෙන්නේ මම ගත්ත මිනුම. උදාහරණ මිනුම ඉනවට 20යි භාගය. මේ තියෙන්නේ 20යි භාගය. මේ 20යි භාගය ළඟට මේ ඇලුමිනියම් ක්ලිප් එක ගෙනල්ලා තියන්න. තියලා ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕන මෙහෙම දෙකට නවන එක ටේප් එක. සමානව දෙකට නවා ගන්න. අපි බලමු දැන් එතන අගය කීයද කියලා. මේ බලන්න. 10යි කාලයි. පොයින්ට් 2යි කියන්නේ කාලයි. 10යි කාලයි. මම ඔයාලට කිව්වේ ඉනවට මිනිම 4න් බෙදන්න. එහෙනම් අපි මේක නැවත වාරයක් දෙකට නවා ගන්නවා. හරියටම අපි මේක ගණනය කරොත් 4ට බෙදුවට පස්සේ එනවා
මේ බලන්න මේ නැවිලා තියෙන්නේ මෙතන අඟල් 5යි 1 පොයින්ට් එකයි. දැන් මේකේ කොටස් 16ක් තියෙන ටේප් එකක් නේ අඟලකට. මෙතන මේ චූටි කොටස් දෙකක් ළඟින් තමයි නැවිලා තියෙන්නේ. හොඳට පේනවා ඔයාලට. ඉරි කෑලි දෙකක් තියෙනවා. මේ ටේප් එකේ. කලින් කතා කරපු ටේප් එකේ නම් 1 ඉරයි. 1 ඉරයි කියන්නේ පොයින්ට් 1යි. ඉරි කෑලි දෙකක් තියෙනවා. ඒ කියන්නේ 16න් පංගු දෙකක් තියෙනවා. දැන් ඔයාලට පේනවා 20යි භාගය 4න් බෙදුවට පස්සේ අඟල් 5කුත් පොයින්ට් එකක් එනවා. එහෙමනම් ඔයාලට ටේප් එක බෙදලා මේ විදිහට නවාගෙනත් මේ ගාන හදා ගන්න පුළුවන්. මේ බලන්න මම තව උදාහරණයක් ගන්නවා. කෙනෙකුගේ උරහිස මිනුම බෙදීම 2. උදාහරණ උරහිස අඟල් 14යි. අඟල් 14 දෙකෙන් බෙදුවම අඟල් 7යි. එහෙමනම් අපි කොහොමද ඒක හදන්නේ? මේ ටේප් එක අඟල් 14 කියන තැනට මේ ඇලුමිනියම් ක්ලිප් එක ගෙනල්ලා තියමු. දැන් බලමු මේකේ ප්‍රමාණය. මේ බලන්න 14ට ටේප් එක තියලා මෙතනින් අපි මිනුම ගණනය කරගමු. හරියටම 7 ළඟින් නේද නැවෙන්නේ ටේප් එක. මේ බලන්න 7 ඉලක්කම මෙතන මේ තියෙන ඉරි කෑල්ල ළඟින් තමයි නැමෙන්නේ. එහෙනම් 14 දෙකට බෙදුවම 7යි. ඒ වගේ ඔයාට මේ ටේප් එක නවල ඕනිම කුඩා ගාණක් වුණත් හදාගන්න පුළුවන්. දැන් ඔයාලට වඩාත් පැහැදිලි වුණා ටේප් එක නවල මිනුමක් හදාගන්නේ කොහොමද කියලා. එහෙමනම් ඔයාලා තවත් මේ වගේ වට මිනුම, ඉන වට මිනුම, ඒ වගේ වට මිනුමක් සහ හරස් මිනුමක් 2කින් හෝ 4කින් බෙදන්න ප්‍රායෝගිකව පුහුණු වෙන්න ටේප් එක උපයෝගී කරගෙන. මගේ බ්ලවුස් වීඩියෝ එකක් මම ඔයාලට පොරොන්දුවක් වුණානේ. මිනුම් පිළිබඳව කියලා දෙනවා කියලා. මිනුම් ගණනය කිරීමට ඉතාමත් වැදගත් වෙන පාඩමක් අපි කතා කරමු. මිනුමක් 2කින් බෙදන්නේ කොහොමද? 4කින් බෙදන්නේ කොහොමද? ඒ කියන මිනුම් වලට දශම ස්ථාන ආවම එහෙම නැත්නම් භාගයක් ආවම පොයින්ට් එකක් ආවම එන ගැටලු පිළිබඳව තමයි අපි අද කතා කරන්නේ. මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ යමක් ඉගෙන ගත්තා නම් මගේ වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් මුණ ගැහෙන තුරු ඔබට සුබ දවසක්.